දකිනවා මං පනවගෙනම් යන්නේ දුරට යන්නේ ඇයි ඔයා ඔබගේ ආදරේ නම් දන්නවා දැන් හිත මගේ නම් එන්නේ ළඟට එන්නේ ඔබ සොයා මේ සංසාරේ ආත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා රහසේ තනමු අහස් මාලිගා රහසේ තනමු අහස් මාලිගා හේ හේ ලා 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 හේ අහස් මාලිගා කැලුම් විහිළුකාරයෙක් කුමාර දිල්හානට කියනවා. ඒ අතරේ සුරාජ් චන්දමාලගේ දානය ගැන කතා කරගන්න පන්සලට යන උනන්දු වෙනවා. අවසානයේදී ජගත් සංදේශට ඉතා සුහදව ඔහුව තරහ කරගන්න නොකැමැති බව පවසා අහිංස ගැන ඇති වගකීම ගැන පහදමින් කුමක් කියයිද? අහස් මාලිගා අද එතැන් සිට. සංදේශ දන්නවනේ අහිංසගේ අම්මා ලියපු ඩයිරිය ගැන. මම හිතන්නේ අහිංසා ඒ ගැන ඔයාලට කියලා ඇති. ඔව් අංකල් අහිංසනගේ මට ඒ ගැන කිව්වා. ඇත්තටම සංදේශ මට ඕනලා තිබුණේ ඔය අතීතේ එයාගෙන් හංගන්න. ඒත් ඉතින් දැන් එයා කොහොම හරි ගැන දන්නවා. දැන් ඉතින් උදේ හවස ඒ ඩයරිය පාඩම් කර කර ඉන්නවා. අහිංසනම් ගියව දැනගන්න ඕනේ කියලා මාත් හිතන්නේ අංකල්. දැනගන්න එකම නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ සංදේශ. එයාගේ අම්මා ගිය පාර හරි කියලා හිතාගෙන එයත් ඒ පාරෙම යන්න ගියොත් මොකද වෙන්නේ? අන්න එතකොට ප්‍රශ්නයක් වෙනව නේද? අංකල් ආදරේ කියන්නේ මොකද්ද කියලා මම හොඳට දන්නවා සංදේශ්. ඒත් මම කැමති නෑ ඔය ආදරේ නිසා අහිංස ජීවිතේ නැති කරගන්නවට. අමාරුවෙන් හරි තමන්ගේ උන් වෙනුවෙන් ජීවත් වෙන එකට ආදරේ කියලා කියන්නේ. අංකල් හිතනවා නම් මම වැරද්දක් කරා කියලා මම දැන් ඔයාලට පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නානේ. ඔයා ඉන්න තැනත් එක්ක අහිංසා ඉන්න තැන සමාන කරලා හිතන්නවත් එපා. ඇත්තම කියනවා නම් දැන් මේ එයා ඉන්න තැනත් එක්ක අපිට සමාන වෙන්න අමාරුයි. මේක තේරුම් ගන්න. ඒ හින්දා යාළුකමක් හිතවත්කමක් ඇරෙන්න ඉන් එහාට කිසිම දෙයක් හිතන්නවත් එපා. දුව මේ තේක බීලේ නිවෙනවා. මොකද මේ? අයියා මේ තාත්තා සංදේශයකින් අර වගේ දෙයක් ඇහුවේ. ඉතින් එහෙම ඇහුවා මොකද වෙන්නේ? හිතේ තියෙන සැකේ අරගන්න එපෑනේ කොහොමද? ඒ කියන්නේ ඔය දෙන්නට සැකයි. ඇස් දෙකට පේන දේවල් ඇත්තද බොරුද කියලා අපිත් දැනගන්න ඕනේනේ. ඔයා හොඳටම දන්නවා දුව. ඔයා එක විනාඩියක් පරක් වුණොත් තාත්තා පාරට වෙලා බලාගෙන ඉන්නවා කියලා. ඒත් ඔයා දවස් කීයක් තාත්තට බොරු කිව්වද?
ඔයා සංදේශ එක කතා කර කර ඉන්නවා තාත්තා දැකලත් ඔයා කියන බොරුව අහලා තාත්තා කටවහගෙන හිටියා. අම්මා තාත්තා මේ කිසි දෙයක් ඔයාට කියන්නේ නැහැ. හිතේ තියාගෙන විඳවලා එයා හොතටම අසනීප වෙලා. සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝකොලජන් තාරුණ්‍ය යාලි කැඳවන කොලජන් සත්කාරය. නියුට්‍රිලොක් සීරම් සහිත ඩව් හිසකෙස් මුල සිට පෝෂණය කර හිසකෙස් වැටියාම 98ක් දක්වා අවම කරයි. ඩව් hair fall rescue දැන් රුපියල් 80ක ඉතිරියකට. අහසේ තනමු අහස් මාලිකා. කවදාවත් ඔයා අපිට බොරු කියලා නැහැ දුව. ඒත් බලන්න සංදේශින්ද ඔයා අපිට කොච්චර බොරු කියනවද? මම සංදේශය හින්දා බොරු කිව්වේ නැහැ. තාත්තගේ හිත හොඳටම රිදිලා තියෙන්නේ. සංදේශයට දොස් කියන්න එපා අම්මේ. අනිත් එක මං ඕගලන්ට බොරු කිව්වේ නැහැ. මම එදා සංදේශයත් එක්ක ගියේ මගේ තාත්තව බලන්න. ටෝනි? සුරාජ් අර ෆොටෝ වල ඉන්නේ. ටෝනි ඔයා කවද්ද ගියේ? ඇයි අපිට කිව්වේ නැත්තේ? ඔයාලට කියන්න ඕනුන් නෑ ඉතින්. මට ඕනුනේ අත් එක චුට්ටක් කතා කරන්න. අනිත් එක මේක ඔයගලන්ට කිව්වනම් ඔයාලා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නවා. කොහොමද දුව ඔයා මේ දේවල් කරේ? තාත්තයි මායි ඔයාගේ කවුරුත් නෙමෙයිද? ඔයාට වටින්නේ නෑ එහෙම කරන්න. ඔයා කොහොමද මේ දේවල් අපිට හංගන්නේ? එතකොට තාත්තයි මායි වගේ කවුරුත් නෙමෙයිද? පේනවනේ ඉතින්. ඔය ටිකටත් කලබල වෙලානේ අම්මා. මේක තාත්තා දැනගත්තොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් තාත්තට කියන්න එපා අම්මේ. මට යාට කිසි දෙයක් හංගන්න බෑ දුව. ගෙදර එන්න පරක්කු වෙච්ච හේතුව තමයි මං දැන් ඔය කිව්වේ. මම තාත්තා හිතාගෙන ඉන්නේ වෙන දෙයක්. ඩෙන්ටකිට් මල් වගේ ළමයින්ට මල් වගේ හිනහෙන්න. අහසේ තනමු අහස් මාලිකා. එන්න සර්. කොහොමද නර්ස් ටෝනි? ලීඩාගේ තත්ත්වය කොහොමද? විශේෂයක් නෑ සර්. මේ මීෂා මිස් මොකද කිව්වේ? විශේෂයක් නැත්තම් මොනවා කියන්නද ළමයෝ? වාඩි වෙන්න සර්. වා. අපේ කොහොම හිටපු රුවැත්තියක්ද? තුටුවන් විතු බඳින තුටුවන් මොතුවට පත් කරන හැත් රචිනක් වගේ හිටපු ලඳක්නේ. කොටින්ම ඉතින් අපේ සුදු නෝනටත් වඩා ලස්සනයිනේ අම්මේ. අපෝ මගේ පපුව දාලා පිච්චිලා එනවා මේ අපරාධේ. අම්මේ. බොරු. මැඩම් හොඳින් සර්. මැඩම් හොඳින්. කලබල වෙන්න එපා මන්සුතුමා. මං සනීපෙන්. මැඩම් සරණ එනවා. සරණ එනවා. මැඩම්.
කවුරු හරි කෑ ගැහුවද? නෑ සරණ. ඇයි? නෑ මේ මට ඇහුණනේ. ඇහුණ මටත් ඇහුණා. උපාධිය. අල්ලපු ගෙදර උපාධියදාරී කෑ ගන්නවා රස ඉල්ලලා. අනේ මේ යනම ඇන්න. නෑ මේ අල්ලපු ගෙදර නෙවෙයි මට මේ කනේ තිබ්බා වගේ මේ ගෙදරමයි ඇහුනේ. දැන් එකපාරක් කිව්වනේ. මේ කවුරුත් කෑ ගැහුවේ නෑ. මේ වැඩ බලා ගන්නවා. ගෝකෝ. මොන ඉංග්‍රීසියේ බණින් ඉංග්‍රීසියේ. නා මෙතන ඕන එකටයි. මැඩම් සරණ ගියා. අනේ නෝනේ තා පොඩ්ඩේ මගේ හුස්ම හිර වෙනවා. දැන් එතකොට ටක්කෙට මොහොඳයිද? හොඳ වෙන්නේ ඉතින් අසනීපයක් තියෙන්න බෑ මන්ත්‍රතුමා. එතකොට එහෙනම් කරේ පොරවා. මම මේ හැමදේම කරන්නේ මීෂට යාගේ උරුමය අරන් දෙන්න. අනේ නෝනේ දැනුයි තේරුණේ. නෝනා ඉන්න ඕනේ මෙහෙ නෙවෙයි රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ. එන්න අපිත් එක්ක. එන්න. මේ අමාලි. මැඩම්. එරික් සර් එන වෙලාව. පොඩ්ඩක් බලන්න. හරි. ටොප් රංගපෑම. ශ්‍රීදනා. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. අහසේ තනමු අහස් මාලිකා. මොකෝ නිකන් අවුලේ වගේ ඉන්නේ. මල්ලි මට ජගත් මහත්තයා කතා කරා. ජගත් අංකල් ඔබ මේවා අයින්සට එහෙම යන්න හැස්සෙන්න එපා හොඳේ. ඇයි මොනවද කිව්වේ? ඔබ මේවා අර කෙල්ලට එහෙම කියන්න එපා. නෑ ජගත් අංකල් මොකද්ද කිව්වේ කියන්නකෝ. නෑ ඉතින් මයෙන් කතා කරලා ඇහුවා උඹයි අහිංසයි අතර මොකද්ද තියෙන සම්බන්ධය කියලා. ඒ ගැන මම මොනවද දන්නේ ඇහුවා. මම ඉතින් ගක්කටම කිව්වා සංදේශුයි අහිංසයි අතර තියෙන්නේ හිතවත්කමක් විතරයි. එයින් එහාට දෙයක් නෑ කියලා. ඉතින් ජගත් මහත්තයත් ඒක දන්නව නේද කියලා මම එයාගෙන් ඇහුවා. ඊට පස්සේ කිව්වට පිළිගත්තෙම නෑ. මිනිහා මේ මට කියන්න එනවා මම උඹල් දිනකට සපෝට් කරනවා කියලා. මල පැන්නා. ඊට පස්සේ තමයි මල්ලි කතාව කියන්න පටන් ගත්තේ. හැබැයි ඉතින් ඒත් උඹේ වැරද්දක් කිව්වේ නෑ. උඹ හරි හොඳ එක, විශ්වාසවන්ත එක, අවංක එක, පවුලකට සම්බන්ධ කරගන්න හරි හොඳ කොල්ලෙක් කියලා තමයි උඹට කිව්වේ. හැබැයි ඉතින් එරික් මහත්තයලත් එක්ක තියෙන කඹෑදිල්ලත් එක්ක උඹ වගේ ත්‍රිවිල් කාර්යයකට අහිංස වගේ කෙනෙක්ව කසාද බන්දලා දෙන්න බෑ කිව්වා. හරි අමාරු රස්සාවක් නෑ. උසස් පෙළ පන්ති වලටවත් ඉගෙනගෙන නෑ. එහෙම එකකට කොහොමද ඒව අහිංස වගේ කෙනෙක් බන්දලා දෙන්නේ? ජගත් අංකල් එහෙම කිව්වද? ඔව් එහෙම කිව්වා. හැබැයි ඉතින් එහෙම දෝෂයක් විදිහට කිව්වා නෙමේ. ජගත් මහත්තයලා අහිංස ගැන හිතන් ඉන්නේ අර එරික් කුරුකුරු සූර්යලයි ලෙවල් එකේ ඉන්නේ. ඉතින් බං ඒකේ වැරද්දකුත් නෑනේ. අහිංස කියන්නේ එරික් සර්ලාගේ මිනිබිරියනේ. ඔන්න ඉතින් ඔය කෙල්ල ජගත් මහත්තයලා ඇදුවෙක් වුණා නම් ඔබට ඔකේ අවුලක් වෙන එකක් නෑ. ඔය දේවලින්ද අන්තිමට දුක් විඳින්න ඔය අසරණ කෙල්ල. අසරණ කෙල්ල කිව්වේ අහිංස නංගි. ඒකේ කොහොමද බං අසරණ වෙන්නේ? මෙතන අසරණ වෙන්නේ උඹනේ. කොහොමදත් මට දැන් අහිංස නංගිව අතාරින්න බෑයි. ඒ කිව්වේ අහිංස නංගිව කෝටිපති ළඟට යන්න ඕනේ නෑයි. එයාට ඕනෑව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න. අනේ බං උඹ වගේ මෝඩ ගොන් හරකෙක්. අයියේ මේ කවුරු මොනවා කිව්වත් මට අහිංස නංගිව අතාරින්න බෑ. මම අතාරින්නෙත් නෑ. අතාරින්න දෙයක් නෑ. මෙහෙම ගියොත් ඒ කිව්වම උඹ අතාරියි. අන්න එදාට මල්ලි උඹ පාරක් ගානේ පිස්සෙක් වගේ කියෝ යන්න ලෑස්ති වෙන්න එපා. මම මේක උඹට අද කිව්වා කියලා මතක තියාගනි. අනිත් කාරණාව තමයි උඹ ජගත්ලා ගෙදර රින්ගන්න එපා. ඒ මිනිස්සු උඹ යනවට ඒ කැමති නෑ අකෝ.
අහිංස දැන් ඉස්සර වගේ නෙමෙයිනේ තාත්තා. අහක බලන් යන්නේ මේ අදත් හොඳට කතා කරන්නේ මාත් එක්ක. පුළුවන් තරම් අහිංසයව උඩින් තියලා යාට තැන දීලා එයාත් එක්ක කතා බහ කරන්න. මාරලා ගෑනුළමයි ඒවට කැමති. ඉතින් සංදේශ කරන්නේත් ඒකනේ. අහිංස මොනවා කිව්වත් එයා නිකන් ගෝනා වගේ ඔළුව වනන එකයි කරන්නේ. අහිංසව බය කරලා දිනාගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ වගේ ගෑනුළමයි කැමති ඒ වගේ පිරිමි. මොකද මන්දිය බලන්න? මාත් වාගේ අම්මා මීට් වෙන්න කලින් ටික දරබල චරිතයක් තමයි. ඔව් ඔව්. ඔයාගේ තාත්තත් ඔය වගේ දේවල් කරලා තමයි මාව අල්ලගත්තේ. අම්මෝනා කරත් අහිංසට තාමත් වටින්නේ සංදේශය. පුතා එක පාට ප්‍රශ්න ඔක්කොම විසඳන්න බෑ. මේ වෙලාවේ මේ ප්‍රශ්න මත ඔයා සංදේශට අතක් හරි තිබ්බොත් ඒකේ වාසිය යන්නේ සංදේශට. ඒ දෙන්න අතර දැනටමත් එෆෑ එකක් තියෙනව නේද රවි? ඒක එෆෑ එකක් නෙමෙයි අම්මා. සංදේශ නිකන් එයාගේ දුක කියලා අහිංසගේ අනුකම්පාව ගන්නවා. එයා නිකන් හරියට අහිංසකයන්ගේ එල්ලෙච්ච කූඩැල්ලෙක් වගේ. අහිංසට ගලවන්න ඕන කරත් සංදේශ ලේසින් ගැලවෙන එකෙක් නෙමෙයි. ඔයා හිතනවද සංදේශකින් අහිංසට ගැලවෙන්න ඕනේ කියලා? නව Fair and Lovely. එහි ඇති විටමින් B3, B6, C සහ E මගින් ඔබේ සමටත් HD glow එකක්. නව Fair and Lovely Advanced Multivitamin. සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම. මම නම් තාමත් කියන්නේ ඔයා මේ අහක යන කරදරයක් අපි පුතාගේ කරේ තියන්න යන්නේ. මට කායවත් පරිගන්න ඕනේ නැහැ. මුලින්ම ඉතින් අපිට කරන්න තියෙන්නේ කෝල් කරලා රංගීද කියලා අහනවා. මම මේ ගෙදරින් ගියකින් උනේ මගේ දරුවෝ දෙන්න අවදානමේ වැටිච්ච එක. ඒක නම් ඇත්ත නෝනේ. ඒක නම් ඇත්ත.